හරි. හවුල් ව්‍යාපාරවල 55 වෙනි ගාන දැන් අපිට අද තියෙන්නේ. ඒකේ කියනවා අංජු සංජු මහා මංජු නමින් හවුල් ව්‍යාපාරයක් පවත්වාගෙන යති. හා 2012 මාර්තු 31 දින ව්‍යාපාරයේ පොත්වලින් උපුටා ගන්නා ලද ශේෂ පිරික්සම පහත දැක්වේ. එයා ශේෂ පිරික්සමේ යම් යම් අයිටමයන් කියනවා අපිට. යම් යම් අයිටමයන් ගැන කියලා අපිට කියනවා ඔන්න ලොකු දෙයක් ලොකු ගාණක් කියලා. එයා අපිට අවසානයේ කියනවා අවශ්‍ය වන්නේ 2012 මාර්තු 31 දින අවසන් වර්ෂය සඳහා ආදායම් ප්‍රකාශය. ඊළඟට හවුල්කරුවන්ගේ ජංගම ගිණුම සහ ශේෂ පත්‍රය. එච්චරයි. එහෙනම් එන්න මාත් එක්ක ආදායම් ප්‍රකාශයක් ගහමු සහ ජංගම ගිණුමක් ගහමු සහ ශේෂ පත්‍රයක් ගහමු. එන්න බලමු. ප්‍රශ්න අංකය 55. अंजू संजू मंजू अंजू संजू मंजू ඊට පස්සේ ගන්නවා මූල තත්ත්ව ප්‍රකාශය අංක 3 මූල තත්ත්ව ප්‍රකාශය ජංගම නොවන වත්කම් ජංගම වත්කම් අවසන් තොගය වෙළඳ ලැබිය යුතු දෑ මෙතනින් ගන්නවා මොළෝ හිමිකම් හා වගකීම් ප්‍රාග්ධන ගිණුම් अंजू संजू मंजू जंगम गिनो अंजू संजू मंजू जंगम नोवन वगकीम जंगम वगकीम वेरेंद ගෙවිය යුතු දෑ. හරි වෙනම කිව්වා. ඔන්න ඔය විදිහට අපි දැන් එක ගොඩනගා ගත්තා. හරි. ප්‍රශ්නේ අපි දැන් කියෙව්වට අපි ප්‍රශ්නේ තියෙන මුල ඉඳන් නෙමෙයි යන්නේ. අපි යන්නේ ප්‍රශ්නේ කොහෙදන්ද? අපි සුපුරුදු පරිදි ප්‍රශ්නේ කරන්න ඕන අතිරේක තොරතුරු වල ඉඳන්.
අතිරේක තොරතුරු වලින්. අතිරේක තොරතුරු අංක පළවෙනි එකේ කියන්නේ හවුල් කිවිසුම ගැන. හරි. එහෙනම් අපි ඒ අතිරේක තොරතුරු කරන්න කලින් හා පුරා කියලා අපි යමු. කුමක් කරන්නද? කුමක් කරන්නද? අපි යන්න ඕන පෙරවැඩ ටිකක් ගහගමු. පෙරවැඩ වල ඉන්නවා අපේ ලස්සන සොඳුරු මිනිසා විකුණම් පිළිවෙල. එහෙනම් ගහනවා අංක 1කින් විකුණම් පිළිවෙල මෙන්න මේ ටීගිනුමක් විදියට ගහනවට වඩා මෙන්න මේ වගේ පොඩි ලේඛනයක් විදියට ගහන එක වඩා පහසු වැඩි. ලේඛනයක් වගේ ගහන එක වඩා පහසු වැඩි. විකුපි එක ගන්නවා ආතෝ එකතු කළා ගැනුම් අඩු කළා රූල් 3-4ක් කියලා ගැනුම් නෙමෙයි අවතෝ ඒක ලියනවා විකුණම් පිළිවෙල. ඊළඟට මේ ආපුරවලයිමු විකුණම් පිළිවෙල දලාභය මේ එක්සැම්ෂන් ස්පීඩ් එක මම පෙන්නන්නේ. ඒ කියන්නේ උඩ ඉඳන් පහළෙද්දී ඔක්කොම ඉවර කරන් එන්න. වෙනත් ආදායම් රූල් 2-3ක් තිබ්බා. වියදම් යම් ප්‍රමාණයක් තිබ්බා. විසර්ජනයන් දැක්කද ස්පීඩ් එක? මේක නැලවි එන්න බෑ. අධිවේගී මාර්ගයක වගේ එන්න ඕන නේ. හරි. ඒකේ මුලින්ම කියනවා මොකක්ද කියන්නේ මුලින්ම අපිට කියනවා ලාභ අනුපාතය. ලාභ අනුපාතය අපිට දැන් අවශ්‍ය වන්නේ නැත. යම් ඉස්සරහට ප්‍රාග්ධනය වෙනුවෙන් 6ක වාර්ෂික පොලියක් දෙන්න වෙනවලු. 55 වෙනි ගාන යන්නේ. හරිද? ප්‍රාග්ධනය වෙනුවෙන් 6ක පොලියක් දෙන්න වෙනවලු. බලන්න ප්‍රාග්ධනය කීයද කියලා. ප්‍රාග්ධනය කීයද? ප්‍රාග්ධනය කියනවනේ. ප්‍රාග්ධනයට තාම ගැළපිලි මුකුත් වෙන්නේ නැහනේ. ඇයි ගැළපිලි වෙන්නේ නැත්තේ? ප්‍රාග්ධනය වෙනස් වෙන්නේ නැහනේ. ඇයි මේ ප්‍රාග්ධනය වෙනස් වෙන්නේ නැත්තේ හේතුව? මේ ව්‍යාපාරයට තාම අවසාන ගිණුම් වලට අපි ආවේ නැහැ. මොකද මේ තියෙන්නේ තාම මූලික අවස්ථා ගිණුම්. මේ මුල් අවස්ථා ගිණුම් වල අවසාන ගණනය කිරීම තාම නැහැ. එහෙනම් මේ ප්‍රාග්ධනය වෙනස් වෙන්නේ නැත්නම් ඔයාලට පුළුවන් ඒ ප්‍රාග්ධනය දැම්ම ගිහිල්ලා මෙන්න මෙතනට ඔබා ගන්න. බලන්න ප්‍රාග්ධනය කීයද? 35යි 35යි. ඒ කියන්නේ 100යි. හරි ලස්සනයි. එහෙනම් 35ට 106ක්. බලන්න 35ට 106ක් කීයද කියලා ලස්සනට බලන්න 2.1යි. එහෙනම් ගන්න ප්‍රාග්ධන පොලි අංජු සංජු මංජු 2.1යි. 2.1 ඊළඟට 30ට 106ක් 1.8යි 1.8 1.8යි. ඊට පස්සේ m ටත් 35.6ක් 2.1යි. ඕනම දෙයක් මම කියලා තියෙනවා ඕනම දෙයක් ප්‍රාග්ධන පොලිය දෙන්න කලින් මෙතන වෙන් කරන්න ඕන. අපි මේකට කියන්නේ වෙන් කිරීම. මෙතන දාලා ජංගම ගිණුමට බැර කරන එක වෙන් කිරීම. මෙතන හරයි. වරහන් කරලා මෙයන් 10 බිඳුව එකක් ඉදිරිය මේක දෙනවා 5යි 6යි. මෙතන වරහන්. මෙතන දාන නෙමෙයි මෙතන හර. එහෙනම් මෙතන දර වෙනවා ප්‍රාග්ධන පොලිය කියලා. 1.2යි 2.8යි ප්‍රාග්ධන පොලිය. ඊළඟ හවුල් ව්‍යාපාරයේ සේවය කිරීම වෙනුවෙන් අංචුට 500ක්ද සංචුට 400ක්ද දෙනවලු. අන්න ඔය කියන්නේ හවුල් වේතන. ගන්න මෙතන හවුල් වේතන. අංජු සංජු අංජුට මාසෙකට 500 ගානේ. මාස 12ට 6000. එහෙනම් 6යි.
සංජුට 750 ගානේ හා සංජුට 750 ගානේ මාස 12ක් 9000යි එහෙනම් 9යි 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 වරහන් 9යි 5යි 9යි 6යි 15යි උන් දෙන්නට විතරයි වැටුප් දෙන්නේ උන් දෙන්නට විතරයි වැටුප් දෙන්නේ මෙතන හරයි මෙතන බැලයි හවුල් වේතන අංජුට 6යි සංජුට 9යි මංජුට ඉදි කෑල්ල මංජුට වෙනස්කම්මයි කරන්නේ කමක් නෑ යන් ඔන්න ඊට පස්සේ කියනවා වර්ෂ අවසානයේ ඉතිරි බඩු තොගවල පිරිවැය 19700ක්ලු අන්න වසර අවසාන බඩු තොගවල පිරිවැය 19700ක් භෞතික වාගණනය කරලා තියෙනවලු වසර අවසාන බඩු තොගවල පිරිවැය 19700ක් තියෙනවලු වසර අවසාන බඩු තොගවල පිරිවැය 19700ක් තියෙනවලු එහෙනම් ඒක දාන්න විකුණුම් පිරිවැයවල අවසන් තොගයට 19.7යි 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 සහ අපේ අවසන් තොගයට දාන්න 19.7යි 19.7යි ඊට පස්සේ කියනවා ඒක ඉවරයි බොල් ණය කිව්ව ගමන් ඔයාලට මතක් වෙන්න ඕන කාවද වෙළඳ සංජුට 400ක් ඕ ෂිට් සංජුට 400ක් නේ එහෙනම් 12 වරක් 4 4800යි නේද හරි සෝරි සංජුට 4800යිලු 4.8යි මම බැලුවේ කල්පනාවෙන් ඉන්නවද කියලා ඔයාලා 4.8යි 10.8යි හරි ඊට පස්සේ අපිට කියනවා බොල් ණය කිව්ව ගමන් ඔයාගේ මතකයට 100ට එන්න ඕනේ කවුද දෙලඳ ලැබිය යුතු දෑ පෙර වැඩ අංක 2 not පර වැඩ පෙර වැඩ අංක 2 දල වෙළඳ ලැබිය යුතු දෑ දල වෙළඳ ලැබිය යුතු දෑ බලන්න ශේෂ පිරික්සුමට ගිහිල්ලා ණය ගැතියෝ කියලා කීයක් තියෙනවද ණය ගැතියෝ කියලා 18500ක් තියෙනවා නේද ණය ගැතියෝ කියලා 18500ක් තියෙනවා මේකෙන් මුලින්ම කියන්නේ මොකක්ද හානි කරන ලාභ 500ක් කපන්නලු ඒ කියන්නේ බොල් ණය 500ක් කපන්නලු බොල් 500ක් කපන්නලු බොල් ණය 500ක් කපන්නලු බොල් ණය කැපුවට පස්සේ එනවලු 18ක ශේෂයක් අන්න ඒකට අඩමාන ණය බලන්නලු 10%ක් 18ට 10% කියලා කියන්නේ 1.8යි 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 18ට 10%ක් කියලා කියන්නේ 1.8යි 1.8යි 18ට 10%ක් කියලා කියන්නේ 1.8යි එහෙනම් ගමු උත්තරය 10න් 8ක් 2යි 7යි 7න් 6යි 16.2යි එහෙනම් අන්න අපිට ආවා උත්තරය ශුද්ධ වෙළඳ ලැබිය යුතු දෑ 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 හරි එහෙනම් බලන්න ලස්සනට ආවා මේ වසරේ බොල් ණය 5යි අඩමාන ණය 1.8යි සහ ශුද්ධ වෙළඳ ලැබිය යුතු දෑ 16.2ක් කියලා එහෙනම් ශුද්ධ වෙළඳ ලැබිය යුතු දෑ අරගෙන එන්න අපේ මූල්‍ය තත්ත්ව ප්‍රකාශයට මූල්‍ය තත්ත්ව ප්‍රකාශය දාන්න මෙතන 16.2යි හරි ඊට පස්සේ චුට්ටක් යන්න ශේෂ පිරික්සුමට බලන්න ශේෂ පිරික්සුමේ ගිහිල්ලා අඩමාන ණය වෙන් කරන්න කියලා තියෙන්නේ 1.8ක් නේ කීයක් වෙන් කරලාද බලන්න ශේෂ පිරික්සුමේ වෙන් කීයක් වෙන් කරලාද ශේෂ පිරික්සුමේ 2500ක් වෙන් කරලා වෙන් කරන්න ඕන 1800යි වෙන් කරන්න ඕන 1800යි 2500ක්ම වෙන් කරලා එහෙනම් වෙන් කිරීම මොකෝ වැඩි නේද වෙන් කරලා තියෙන්නේ වැඩියෙන් කීයක් වැඩියෙන්ද 700ක් වැඩියෙන් 700ක් නේ එහෙනම් ඒකට අපි කියනවා අදි වෙන් හැබැයි ඒ ඉස්සර දැන් එහෙම ලියන්නේ නැහැ දැන් ලියන්නේ නිකන් අඩමාන ණය වෙන් විතරයි දැන් ලියන නිකන් අඩ වෙන් විතරයි අඩ වෙන් 700ක් අදි වෙන් නිසා වරහන් ඊළඟ
අපිට කියනවා බොල් ණය 0.5ක් කපන්නලු 500ක් කපන්නලු. ශේෂ පිරික්සුමේ බලන්න කපපු බොල් ණය තියෙනවාද කියලා. කපපු බොල් ණය තියෙනවාද කියලා බලන්න ශේෂ පිරික්සුමේ බලන්න චුට්ටක් බලන්න. ශේෂ පිරික්සුමේ කපපු බොල් ණය නැහැ නේද? නැහැ. එහෙනම් ව්‍යාපාරයේ තියෙන බොල් ණය කීයද? ව්‍යාපාරයේ තියෙන බොල් ණය. ව්‍යාපාරයේ තියෙන බොල් ණය එහෙනම් ඒ 500 විතරයි නේද? ඒ 500 විතරයි. ඒ 500 විතරයි. ඒ 500 විතරයි. එහෙනම් වියදම් වලට දාන්න බොල් බොරලු බොල් දශම 5යි. ඒක එතනින් ඉවරයි. ඒක ලැබිලා එතනින් ඉවරයි. ඊළඟ 4 වාර්ෂික ශ්‍රවීම් සඳහා වෙන් කිරීම මෙසේ සිදු කළ යුතුය. අන්න වාර්ෂික ශ්‍රේ සඳහා මෙසේ වෙන් කරන්න ඕනි නම් බලන්න කවුද ඉඩම් ගොඩනැගිලි ගත්මිලට 5ක්. බලන්න ඉඩම් ගොඩනැගිලි කීයද කියලා බලන්න. ඉඩම් ගොඩනැගිලි තියෙනවා 68000ක්. අන්න ඉඩම් ගොඩ 68ක් තියෙනවලු. 68ට 5ක් 3400ක්. එන්න හරි. ඒක හරි. ඊට පස්සේ දැන් කියනෝනේ ෂේ වෙන් කරන්න කියලා. හරි. දැන් මේක ලියාගත්තානේ. අපි දැන් මේක මකලා දාමු. මට ඉඩ නැහැ. බෝඩ් එකේ ඉඩ නැහැ. ඒක නිසා මම මෙයා මකනවා. හරි. දැන් අපිට කියනවා ඉඩම් ෂේ කරන්නලු. ඉඩම්. ඊගෝ. ඉඩම් ෂේ කරන්නලු පිරිවැයට 5ක්. පිරිවැය 68යි 65ට 5ක්. ඒ කියන්නේ 3.4ක්. 3.4ක් මට ෂේ කරන්නලු. එනම් ඉඩම් ෂෙයයි නම් ඉඩම් යනවා වියදම් වලට. ඉඩම් ගොඩ ෂෙය 3.4යි. සහ ඒක අපේ ජංගම නොවන වත්කමක්. එනම් මේක දානවා ජංගම නොවන වත්කම් වලට ඉඩම් ගොඩ වරහණක් ඉඩම් ගොඩ වරහණක් 68යි අඩු කළා බලන්න පැරණිෂය කීයක් තියෙනවද? පැරණිෂය ඉඩම් ගොඩවලට පැරණිෂය කීයක් තියෙනවද? 12400ක්. පැරණිෂය 12400යි. පැරණිෂය 12400යි. අලුත්ෂය 3400යි. අලුත්ෂය 3400යි. එනම් සමස්ත ෂය 15800යි. 15800යි. එහෙනම් 15800 අඩු කරා මෙතනින්. අන්න ගත්තා. ශුද්ධ ඉඩම් සහ ගොඩනැගිලි 68න් අඩු කරනවා 15800 යන්න උත්තර එනවා ලස්සනයි 52.2යි. 52.2යි. දානවා දෙවෙනි තීරුවට 52.2යි. අපි ඉඩම් ගොඩනැගිලි ෂේ කරා. ඒ ෂේ කරලා උත්තරේ දැම්මා වියදමට දාලා පැරණි ෂේ වලට එකතු කළා. අපේ පිරිවෙන් ඔක්කොම ටික ෂේ අයින් කළා. අන්න එතකොට අපිට මොනවා ශුද්ධාගය දැම්මා දෙවෙනි තීරුවට. හරි. ඊට පස්සේ කවුද ඉන්නේ? යන්ත්‍ර උපකරණ ගත් මිල මත 10%යි. යන්ත්‍ර උපකරණ ගත් මිල මත 10%යි. යන්ත්‍ර උපකරණ බලන්න කීයක් තියෙනවද? ගත් මිලට 50000ක් තියෙනවනේ. 50000යි 50ට 10%ක් නේද? එහෙනම් 5යි නේද? 5යි. එහෙනම් ඒ 5 අපේ වියදම් වලට දාන්න ඕනේ නේද? යන්ත්‍ර ශ්‍රය 5යි. ඒක අපේ වියදමක් නිසා දැම්මා. ඒ වගේම යන්ත්‍ර කියන්නේ අපේ මොකක්ද? ජංගම නොවන වත්කමක්. එහෙනම් ජංගම නොවන වත්කම් වල ලියන්න යන්ත්‍ර වරහණක් ඇරියා. ඒකේ පිරිවැය දැම්මා. පිරිවැයෙන් පැරණි ෂේ කීයක් තියෙනවාද? යන්ත්‍රවල පැරණි ෂේ කීයක් තියෙනවාද?
යන්ත්‍රවල පැරණිශය තියෙනවා 21300ක් නේ 21300ක් තියෙනවා පැරණිශය නේද පැරණිශය තියෙනවා 21300ක් පැරණිශය තියෙනවා 21300ක් නේ පැරණිශය 21300යි එතකොට මේ වසරේ ශය තියෙනවා 5ක් නේද මේ වසරේ ශය තියෙනවා 5ක් මේ වසරේ ශය තියෙනවා 5ක් එතකොට ඔක්කොම ටික හරි එතකොට පැරණි ශය තිබ්බා 21යි 300ක් අලුත් ශය තියෙනවා 5ක් නේද අලුත් ශය 5ක් තියෙනවා මේ වසරේ ශය 5ක් තියෙනවා එතකොට ඔක්කොම ශය ඔක්කොම ශය 26.3යි ඔක්කොම ශය 26.3යි ඔක්කොම ශය 26.3යි නේද එහෙනම් 50න් අඩු වෙන්න ඕන 26.3 26.3 ඒ කියන්නේ පිරිවෙන් අඩු වුණා සමුච්චිතශය පිරිවෙන් අඩු වෙනවා සමුච්චිතශය මං ගැන්නුවා පැරණිශයයි මේ වසරේ ශයයි ඔක්කොම ටික පිරිවෙන් අඩු වෙලා තමයි අපි මෙතන සුද්ධාගයට දාන්නේ එහෙනම් 50 හරින 26.3 23.7යි 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 ඊළඟට තව කවුද ඉන්නේ බලන්න ඊළඟට තව ඉන්නවා රථවාහන ගත් මිල මත 15ක් නේද රථවාහන ගත් මිල මත 15ක් රථවාහන ගත් මිල මත 15ක් නම් බලන්න රථවාහන කීයක් තියෙනවද කියලා රථවාහන කීයක් තියෙනවද බලන්න චුට්ටක් රථවාහන ගත් මිලට තියෙනවා 52000ක් නේද රථවාහන ගත් මිලට තියෙනවා 52000ක් එහෙනම් බලන්න රථවාහන ශය 52 වැඩි කිරීම 100න් 15 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 බලන්න 52 වැඩි කිරීම 100න් 15 7.8යි 7.8යි අන්න එහෙනම් රථවාහන ශය තියෙනවා 7.8යි 7.8ක් තියෙනවා ඒක වසරේ වියදමක් නිසා වියදම් වලට දාමු රථශය 7.8යි හරි ඒ වගේම රථයක් කියන්නේ අපේ ව්‍යාපාරයට ජංගම නොවන වත්කමක් ජංගම නොවන වත්කමක් එහෙනම් අපි ඒක දානවා ජංගම නොවන වත්කම් වලට රථ කියලා ළඟින් වරහණක් කරලා පිරිවැය 52යි අඩු කළා පැරණිශය 7.8යි sorry නවශය 7.8යි නවශය 7.8යි බලන්න පැරණිශය කීයක් තියෙනවාද 17300ක් තියෙනවනේ 17300ක් තියෙනව නේද ඔව් 17300ක් තියෙනවා එතකොට නවශය 7800ක් තියෙනවා එහෙනම් ඔක්කොම ශය ටික 25100යි එහෙනම් මෙන්න මේ පිරිවැයෙන් අඩු කරන්න ඕන 25100 මෙන්න මේ පිරිවැයෙන් අඩු කරන්න ඕන 25100 මේ පිරිවැයෙන් අඩු කරන්න ඕන 25100 එහෙනම් පිරිවැය 52කින් අඩු කරන්න ඕනේ 25100 එතකොට අපිට එනවා 26900ක් 26900ක් කියලා කියන්නේ ශුද්ධ රථ නැත්තම් ශුද්ධ රථවල දහාරණගේ එයාලා එච්චරයි ඉන්නේ එයාලා එතනම එකතු කරලා ගත්තා නම් ඔයාලට ලේසියි. ඔයාගේ උත්තරේ හදන වෙලාවට ඔයාට කරදරයක් නැහැ. 26900යි 23700යි සහ 52200යි. හරි. 102යි 800යි 102යි 800යි 102යි 800යි 102යි 800යි. හරි ඒක එච්චර. ඊට පස්සේ අපි යමු ගැලපිලි අංක 5 අංචුගේ ණය සඳහා වාර්ෂිකව 10ක පොලියක් බලනවාලු මුලින් බලන්න අංචු ණයක් දීලාද කියලා ඒ කීයක්ද කියලා බලන්න ඔව් බලන්න ඔය අතිරේක තොරතුරු වලට උඩ අපිට කියනවා අංචු
අංජු දීලා තියෙනවලු ණයක්. කීයක ණයක් කියලාද කියන්නේ? රුපියල් 15000ක. අංජු ව්‍යාපාරයට ලබා දුන ණය අංජු ව්‍යාපාරයට ලබා දුන ණය ව්‍යාපාරයේ ජංගම නොවන වගකීමක් නේද? අංජු ව්‍යාපාරයට ලබා දුන ණය ව්‍යාපාරයේ ජංගම නොවන වගකීමක්. එහෙනම් ජංගම නොවන වගකීම් වල ලියන්න අංජු ණය ණය නැත්නම් ණය පුංචිටි කෑල්ල අංජු අංජු කියලා ගන්න පළවෙනි තීරුවට 15 අපිට කියනවා මේ 15ට 10%ක පොලියක් ගෙවන්න ඕනෙලු. එහෙනම් ණයවලට අදාළ පොලිය ගෙවනවා කියලා කියන්නේ අපේ ව්‍යාපාරයට කුමක්ද? ඒ ණයවලට අදාළ පොලිය. අපේ ව්‍යාපාරය ණයවලට අදාළ පොලිය ගෙවනවා. අපේ ව්‍යාපාරය ණයවලට අදාළ පොලිය ගෙවනවා. ඒක අපිට මොකක්ද? ණයවලට අදාළ පොලිය ගෙවනවා. අපේ ව්‍යාපාරය ණයවලට අදාළ පොලිය ගෙවනවා. ඒක අපිට මොකක්ද? වියදමක්. එහෙනම් වියදම් වල දාමු ණය පොලි පුංචි කෑල්ල අංජු 15ට 10ක් කියලා කියන්නේ 1.5යි. එහෙනම් මෙතන හරයි ඒක ලැබෙන්න ඕනි අංජුට නිසා අංජුගේ ජංගම ගිණුමට බැර වෙනවා ණය පොලි කියලා. අංජුගේ ජංගම ගිණුමට බැර වෙනවා ණය පොලි කියලා 1.5. හරි. අන්න ඒක එහෙම දැම්මා. වියදමක් නිසා වියදම් වලට දැම්මා. ඒ වගේම ලැබෙන්න ඕනි අංජුට නිසා අංජුගේ ජංගම ගිණුමට බැර කළා. අංජුට ලැබෙන්න ඕනි ඔක්කොම දේවල් බැර නිසා. ඊළඟට සංජු විසින් මාසිකව 500ක්ද මංජු විසින් මාසිකව 750ක්ද ගෙන ගොස් ඇති බඩු තොග පිළිබඳව ගැනේ සටහනක් නොමැත. අන්න ගැනිලි. ගැන්ලි නම් ජංගම ගිණුම හර මේවා බහන්ඩලු මේ බහන්ඩ අරන් ගියාට මේවා පොත්වල සඳහන් වෙලා නැහැලු. එහෙනම් අපිට කියනවා පොත්වල වාර්තා කරපන් කියලා කියනවා. එහෙනම් පොත්වල වාර්තා කරමු. නම් හර කරන්න රුලක් තියලා ගැනිලි. හර කරන්න රුලක් තියලා ගැනිලි. කවුද අරන් ගිහලා තියෙන්නේ? සංජු මාසිකව 500යි. එහෙනම් වාර්ෂිකව 6යි. මංජු මාසිකව 750යි. වාර්ෂිකව 9000යි. එතකොට 9 6 15යි. මේ 15000ක භාණ්ඩ තොග ගැනිලි පිළිබඳව ව්‍යාපාරයේ පොත්වල වාර්තා කළා නැහැ. එහෙනම් මම දැන් මෙතනට හර කළා. මේවා අපේ ව්‍යාපාරයේ ගැනුම් වලින් අඩු වෙන්න ඕනි. ඇයි? දැන්ටමත් ගැනුම් වලින් අඩු වෙලා නැහැ. එහෙනම් මම කරන්න ඕන ගැනුම් වලින් අඩු කරන එක නේද? ඒ කියන්නේ අපිට කියනවා මේ ව්‍යාපාරයේ පොත්වල මේක වාර්තා වෙලා නැහැලු. පොත්වල වාර්තා වෙලා නැහැ කියලා කියන්නේ ගැනුම් වලින් මේ භාණ්ඩ ගැන්ලි ටික අඩු වෙලා නැත. එහෙනම් අපි අඩු කරමු. එහෙනම් මෙන්න විකුණුම් පිළිවෙලේකනේ ආරම්භක තොගේ යටින් ගැනුම් අඩු කළා ගැනිලි 9/6/15යි එකපාර අඩු කරා. 55 වෙනි ගානේ හවුල් ව්‍යාපාර 55 වෙනි ගානේ ගැළපිලි අංක 7 අපිට කියනවා විවිධ වියදම් කිරීම සකස් වී ඇත්තේ මෙසේලු. අන්න විවිධ වියදම් කිරීම සකස් වෙලා තියෙන්නේ අංජුගේ රක්ෂණය, අංජුගේ ණය පොලිය, අනම්මනම් යකෝ ව්‍යාපාරයේ වියදම් තමයි අපි ව්‍යාපාරයට දාන්නේ. එහෙනම් අපි කොයි වෙලාවක තමයි ව්‍යාපාරයේ වියදම් අස්සේ හවුල්කරුවෙක්ගේ වියදමක් තිබ්බොත් ඒක දානවද? දාන්නේ. එහෙනම් එවැනි වෙලාවක ව්‍යාපාරයේ වියදම් අස්සේ හවුල්කරුවෙක්ගේ වියදමක් දාලා තිබුණොත් ඒක වියදම් වලින් උගුල්ලලා අරගෙන ජංගම ගිණුමට හර කරනවා නිකන් ගැනිල්ලක් වගේ. හරි. එහෙනම් මෙතන කියනවා අංජුගේ රක්ෂණය. එහෙනම් අංජුගේ රක්ෂණය යන්න ඕනේ කොහෙටද? ගැනිල්ලක් වගේ. මෙතන අංජුගේ රක්ෂණය 1200යි. ඊළඟට අංජුට ගෙවූ ණය පොලිය එකත් අංජුට හර ගෙවූ ණය පොලි එකයි. ඊළඟට
මංජුගේ විවිධ වියදම් මංජුගේ විවිධ වියදම් අන්න මංජුගේ වියදම් ව්‍යාපාරයේ පොත්වල දාලා හරක්කම ඒක ගැනිල්ලක් මංජු විවිධ වියදම් 2550යි 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 හරි ඊළඟ අන්න ඊට පස්සේ කියනවා ඇත්ත ව්‍යාපාරික වියදම 2450යිලු ඊට පස්සේ කියනවා ඇත්ත ව්‍යාපාරික වියදම 2450යි ඇත්ත ව්‍යාපාරික වියදම වියදම් වලට දාන්න ව්‍යාපාරික වියදම් කියලා 2450 හරි ඒකත් හරි ඊළඟට කියනවා එක හරි ඒක ඉවරයි අංචුට මාස 10කද සංචුට මාස 11කද වේතන ගෙව්වලු හැබැයි මේ ගෙව්ව වේතන වැටුප් ගිණුම අස්ර දාලා අන්න දැක්කද මම අර ඉස්සෙල්ලා කිව්වේ ව්‍යාපාරයේ වියදම් ඇතුලේ හවුල්කරුවන්ගේ කිසිම දෙයක් දාන්න බෑ දැම්මොත් වැරදි අපි කරන්න ඕනේ එහෙම දාලා තියෙනවා නම් ඒවා උගුල්ලලා අරගෙන ජංගම ගිණුම හර කරන එක එහෙනම් බලන්න අංචුට මාස 10ක් අංචුට මාසයකට කීයක් දෙනවද අංචුට මාසයකට 500ක් එහෙනම් මාස 10ට 5000යි සංචුට මාස 11 සංචුට මාසයකට 400ක් දෙනවා එහෙනම් මාස 11ට 4400යි ඔක්කොම 9400ක් ඔක්කොම 9400ක් ඔක්කොම 9400ක් දෙනවා ඔක්කොම 9400ක් දෙනවා හරි එහෙනම් බලන්න 9400ක් දෙනවා නම් මේ 9400 තියෙන්නේ වැටුප් ගිණුම තුලලු යන්න වැටුප් ගිණුමට ශේෂ පිරික්සුමේ යන්න වැටුප් හොයාගෙන යන්න වැටුප් වල තියෙනවා 22500ක් අඩු කරන්න එකෙන් 9400ක් අඩු කරන්න එකෙන් 9400ක් අන්න ලස්සනයි ඇත්ත වැටුප් වියදම 13100යි ඇත්ත වැටුප් 13100යි ඇත්ත වැටුප් 13100යි ඔව් අයියේ ඒක මේ 10500ක් නේද 10500ක් ආවේ කොහොමද අරයට 5000යි හරිද ඊට පස්සේ අරයට මාසේ 11ක්නේ ගෙවන්නේ මාසෙකට 400 ගානේ එතකොට 4400යි හරි එතකොට 13100යි ඇත්ත ව්‍යාපාරික වැටුප් වියදම 13100යි ඒ කියන්නේ ව්‍යාපාරයේ සේවකයන්ට කිව්ව වැටුප් 13100යි අන්න ඒක දානවා මෙන්න මෙතනට වියදම් වලට සේවක වේතන 13100යි ඒ වගේම අර ගෙව්ව වැටුප් ටික ඒ එකාට හර කරනවා ගෙවූ වේතන කියලා අංචුට 5000යි 5යි සංචුට 4400යි සංචුට 4400යි එච්චර හරි ඊළඟ එක එච්චරයි දැක්කද හරි සරලයි 9 උපචිත ගාස්තු විදුලිය 150ක්ද ප්‍රචාරණය 300ක්ද අන්න උපචිත වියදම් එන්න ජංගම වගකීම් උපචිත විදුලිය 150යි උපචිත ප්‍රචාරණය උපචිත විදුලිය 150යි උපචිත ප්‍රචාරණය උපචිත ප්‍රචාරණය 300යි උපචිත ප්‍රචාරණය 300යි
උපචිතයි කියලා කියන්නේ උපචිතයි කියලා කියන්නේ ගෙවලා තියෙන්නේ කොහොමද? උපචිතයි කියලා කියන්නේ ගෙවලා තියන්නේ කොහොමද? උපචිතයි කියලා කියන්නේ ගෙවලා තියන්නේ කොහොමද? අඩුවෙන් නේද? අඩුවෙන්. එහෙනම් බලන්න විදුලිය කියලා කීයක් ගෙවලා තියෙනවද? විදුලිය කියලා කීයක් ගෙවලා තියෙනවද? 1250 නේද? 1250. එහෙනම් ඒකට එකතු වෙනවා 150ක්. ඒකට එකතු වෙනවා 150ක්. එතකොට ඔක්කොම විදුලි වියදම 1400යි. එහෙනම් එන්න වියදම් වල දාන්න විදුලිය 1400යි. විදුලිය 1400යි. හරි. සහ බලන්න ප්‍රචාරණය කීයක් ගෙවලා තියෙනවද කියලා? ප්‍රචාරණය කීයක් ගෙවලා තියෙනවද? 3520ක්. 3520ක්. එතකොට කීයක් ගෙවලා නැද්ද? කීයක් ගෙවලා නැද්ද? ටොන් 100ක් ගෙවලා නැහැ නේද? 100ක් ගෙවලා නැහැ. 300ක් ගෙවලා නැහැ නේද? 300ක් ගෙවලා නැහැ. 300ක් ගෙවලා නැත්නම් එක එකතු වෙනවා නේද? එක එකතු වෙනවා. සහ ඔහොම මෙදලා යන්න යට ඊළඟ ගැලපිල්ලට. ඊළඟ ගැලපිල්ල කියනවා ප්‍රචාරණ කටයුතු සඳහා මංජු මුදලින් ගෙවා ඇති මුදල රුපියල් 250ක් වන අතර එය පොත්වල වාර්තා වී නොමැත. අන්න. මංජුත් ප්‍රචාරණ වියදමක් දැරුවානේ. මේ කාගේ ප්‍රචාරණ වියදමද දැරුවේ? මංජුගේද? නෑ ව්‍යාපාරේ. එහෙනම් ව්‍යාපාරයේ ප්‍රචාරණ වියදමක් නම් එයත් ප්‍රචාරණ වියදම් ගොඩට එකතු විය යුතුයි නේද? ඔව්. එහෙනම් එකතු කරන්න 350ට 3520ට එකතු කරා 300ක් එකතු කරා 250. අන්න දැන් ඔක්කොම ප්‍රචාරණය 4070යි. ප්‍රචාරණය 4070යි. ප්‍රචාරණය 4070යි. ප්‍රචාරණය 4070යි. එතකොට අර ප්‍රචාරණය දැරුවේ කවුද? මංජු නේද? මංජුට කවදා හරි මේ සල්ලි ගෙවන්න ඕනි නේද? මංජුට මේ සල්ලි ගෙවන්න ඕනි නිසා මංජුගේ ජංගම ගිණුමට බැර කරන්න වියදම් කියලා 250. වියදම් කියලා 250. වියදම් කියලා 250. වියදම් කියලා 250. හරි. ඊට පස්සේ අවසාන ගැලපිල්ල ඉදිරියට ගෙවූ රක්ෂණය 250යි. ඉදිරියට ගෙවූ රක්ෂණය 250යි. ඉදිරියට ගෙවූ රක්ෂණය නම් වත්කමයි. ඉදිරියට ගෙවූ රක්ෂණය නම් වත්කමයි. ඉදිරියට ගෙවූ රක්ෂණය නම් වත්කමයි. එනම් ජංගම වත්කම් වල දානවා කලින් ගෙවූ රක්ෂණය කීයද? 250යි. 0.25යි. 0.25යි. ඉදිරියට ගෙවූ රක්ෂණය 0.25යි. ඊළඟට බලන්න රක්ෂණය කියලා කීයක් ගෙවලා තියෙනවද? රක්ෂණය කියලා කීයක් ගෙවලා තියෙනවද බලන්න ශේෂ පිරික්සුමේ. රක්ෂණය කියලා ගෙවලා තියෙනවා 2700ක්. කීයක් වැඩිපුරද? 250 නේද? එහෙනම් ඇත්ත රක්ෂණ වියදම 2450යි. එහෙනම් එන්න යාව අරගෙන වියදමට. එයාව අරගෙන එන්න. දාන රක්ෂණය 2.45. 2.45. 2.45. 2.45 2.45 නේද? 2.45 හරි. 2.45 එහෙනම් අපි ඒකත් ඇත්ත වියදම දැම්මා. ඊට පස්සේ ගැලපිලි ටික ඉවරයි. දැන් තියෙන්නේ අපිට ශේෂ පිරික්සුම් අයිටම් ටික දාගෙන ටක් ගාලා අනේකයි තියෙන්නේ. බලන්න මුලින්ම ප්‍රාක්තන කිනුම් ශේෂ ගත්තා. යන්ත්‍රෝපකරණ ශේෂ ගත්තා. ණයගැතියෝ ගත්තා. අතැති මුදල් 1200යි.
අතැති මුදල් 1200 දාන්න ජංගම වත්කම් වල රූලක් ඇරලා අතැති මුදල් 1200යි. යටින් ඉරක් ගහලා ඩබල් කරන්න. එම නිසා මුළු වත්කම්. හරි. ඊළඟට දුන් වට්ටම් 400යි. දුන් වට්ටම් වියදමක් එහෙනම් වියදම් වල දාන්න දුව දුන් වට්ටම් 400යි 0.4යි 0.4යි. හරි. ඊළඟට විකොනොම් 2,95,600යි. විකොනොම් මෙන්න එතන දාන්න 2,95,600යි 295.6යි 295.6යි. ඊළඟ ණය හිමියෝ 12,100යි. මෙන්න මෙතන දාන්න මේ දෙරෙන්ද ගෙවිය යුතු දෑ 12.1යි 12.1යි. හරි. ඊළඟ බැංකු ශේෂය 2450යි. ඒක ඇවිල්ලා ජංගම වත්කමක් නේ. අතති මුදල් වලට උඩින් ලියන්න. බැංකු ශේෂය 2.45. ඊළඟට වසරේ මුල තොගය 17,580යි. මෙන්න මුල තොගය 17,580යි 17,580යි මුල තොගය. හරි. ඊට පස්සේ ඉඩම් ගොඩනැගිලි ගත්තා, රත වාහන ගත්තා, අඩමාන ණය ගත්තා, ගෙනීමේ කුලී 1650යි. එකතු කරන්න ගෙන ඒමේ කුලී 1650යි. එකතු කරන්න 1650ක් ගෙනීමේ කුලී. ඊළඟට වේතන ගත්තා ලද වට්ටම් 200යි. ලද වට්ටම් මෙන්න මෙතන ගන්නේ. ලද වට්ටම් වෙනත් ආදායම් වල 200යි. ලද වට්ටම් 200යි. රක්ෂණය ගත්තා, විදුලිය ගත්තා, ප්‍රචාරණය ගත්තා, ශ්‍රේවෙන් ගත්තා, ගෙන යාමේ කුලී වියදමක්. ගෙන යාමේ කුලී හරට එන්න ඕනි 4750ක් දාලා තින්නේ බැරට කියලා වැරදි එක හරට දාගන්න 4750ක්. මෙතෙන් දාගන්න ගෙන යාමේ කුලී 4750යි. ගෙන යාමේ කුලී 4750යි වියදමට දාගන්න. ඊළඟ ගැනිලි මුදල් ගැනිලි අපි විවිධ වියදම් කියන එක ගත්තා. ඒක තමයි අර ගැලපිලි අංක 7ේදී කඩලා විසික් කරේ. ඒක හරි. ගැනිලි ජංගම ගිණුම හර ගැනිලි 4.7යි හරි. 3.65යි හරි. ඊළඟ 8.2යි 8.2යි එකත් හරි. ඊට පස්සේ ගැනුම් 1,68,500යි. ගැනුම් මෙන්න මෙතනට විකුණුම් පිරිවැලේකනට 1,68,200යි නේද? 500යි 1,68,500යි 1,68,500යි. තීරු ගාස්තු 11,250යි. අන්න තීරු ගාස්තුත් එකතු වෙනවා මෙතනට. තීරු ගාස්තු 11,250යි. තීරු ගාස්තු 11,250යි. හරි. ණය ගිණුම ගත්තා, ජංගම ගිණුම් ශේෂ අන්න ඔක්කොම ඉන්නේ හරට. බලන්න වෙනසක් නේද? ඔක්කොම දිනා ඉන්නේ හරට. බලන්න 7,850 8.85 ඊළඟට 3,200 3.2යි මංචුට 9,050 9.05යි 9.05යි. ඊළඟට
ඊළඟට රතවාහන ධාවන වියදම් 6300යි. රතවාහන දාන වියදම් 6300යි. එක දාන වියදමට රතවාහන ධාවන වියදම් 6300යි. වියදමුත් දාලා ඉවරයි. ශේෂ පිරික්සුම්මයි තමත් ඉවරයි. එච්චරයි. එහෙනම් මෙන්න මෙතනින් දිගට ඉර ගහලා දාන මෙතන එකතුව මෙතනට වරහන් කරන්න. වරහන් කරලා අපි දැන් ගමු කලච්චිදී ලාභය. එන්න මාත් එක්ක එකතු කරන්න. එන්න මාත් එක්ක එකතු කරන්න. මුලින්ම පෙර වැඩ මෙයා 17.58 ධන 165.5 168.5 ඍණ 15 ධන 1.6 6.5 ධන 11.25 ඍණ 19,700 1,67,280යි 164.28යි 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 විකරම් පිරිවැය මෙතන දාන්න 164.28යි හරි එනම් 295.6න් අඩු කරන්න 164.28ක් අන්න දලලාභය එනවා 131යි 3.2යි 131යි 3.2යි හරි දශම දෙක මෙහෙට ගෙනාවා දශම දෙක මෙහෙට ගෙනාවා අපි ගමු උත්තරේ 131.5යි 2යි හරි දැන් වියදම් ටික අඩු කරන්න වියදම් ටික මුලින් එකතු කරලා ඉමු වියදම් ඍණ 0.7යි 0.5යි 0.3යි 4යි 5යි 1.5යි 2.4යි 5යි 3.1යි 1.4යි 4,070යි 2.4යි 5යි 0.4යි 4.7යි 5යි 6.3යි වියදම් වල එකතුව 52යි 42යි වියදම් වල එකතුව 52යි 42යි 52යි 42යි එනම් අඩු කරලා ගමු උත්තරය 131යි 131.5යි 2යි අඩු කරා 79.1යි 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 ඒකෙන් අඩු කරන්න 6ක් ඒ ප්‍රාක්‍තන කොටස් දීලා තියෙනවා පොලි 6ක් අඩු කරන්න 10.8ක් හවුල් එතන තව දුරටත් ඉතුරුයි කීයක්ද තවදුරටත් ඉතුරුයි කීයක්ද තවදුරටත් ඉතුරුයි කීයක්ද බලන්න 62.3 එනම් 62.3 වරහන් කරන්න මේට ගේන්න එයාව කඩන්න ලාභ කොටස් අංජු සංජු මංජු 62.3 කඩන්න ඕන 10න් 62.3 කඩන්න ඕන 10න් කඩලා තුනක් දෙන්න ඕන කාටද අංජුට ඒක 18.69යි 18.7ක් කියලා ගන්න 18.7ක් 18.7ක් හරි ඊට පස්සේ අන්තිම එක්කෙනාටත් එච්චරයි නේද ඔව් එයාටත් ගන්න 18.7ක් හරි අනිත් කෙනාට 4ක් එයාට ගන්න 24.9ක් 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 එයාට ගන්න 24.9ක් හරි මෙතන හරයි මෙතනට බැරයි ලාභ කොටස් කියලා ලාභ කොටස් 18.7යි 24.9යි 18.7යි
හරි එච්චරයි ඔන්න මම ඔක්කොම ටික කරලා දුන්නා හරිද ඔක්කොම ටික කරලා දීලා තින්නේ මම මේකත් එකතු කරලා දෙන්නම් 19.7යි 16.2යි 0.2යි 5යි 2.4යි 5යි 1.2යි 39.8යි 39.8යි හරි ඊට 102ක් එකතු කරන්න ඕන 102.8යි 142.6යි 142.6යි අපි අර ලියනවා 142.6ක් ඒක ලියනවා එම නිසා මුළු වත්කම් හරි මේකත් එකතු කරමු 5යි 1යි 2යි 3යි 5යි 12යි මේකත් එකතු කරා 15යි අන්න දැන් ඔයාට තියෙන එකම එක කාර්යයයි මොකද්ද ජංගම ගෙනුම් ටික සුළු කරලා ශේෂය මෙතනට දාලා ගන්න විතරයි තියෙන්නේ හරි එකම එක දියයි ඉතුරු කරේ ඒ දේ මට ඉගෙන නැති නිසා ඉතුරු කරේ හරි එනම් 56 වෙනි ගාන හරි 57 ගෙදර වැඩ කරන්න ඊට පස්සේ අපිට කියනවා දැන් එහෙනම් හවුල් ව්‍යාපාරික සුද්ධ ලාභය සංශෝධනය කිරීම අන්න ඒ කියන්නේ මෙන්න මේ අවස්ථාවලදී ව්‍යාපාරයේ යම් ගණිතණු වාර්තා වෙලා නැහැලු එම නිසා ව්‍යාපාරයේ තියෙන ලාභය වැරදීලු එහෙනම් අපි කරන්න ඕනේ එසේ වාර්තා නොවෙච්ච දේවල් වාර්තා කරලා නිවැරදි ලාභය ගන්න එකලු නිවැරදි ලාභය ගන්න එකලු අපි කරන්න ඕන නිවැරදි ලාභය ගන්න එක තමයිලු අපි කරන්නට ඕන හරි එහෙනම් බලන්න ප්‍රශ්නාංක 58 පළවෙනි ගාන ප්‍රශ්නාංක 58 අපිට කියනවා රුවන් නිහාල් සමන් පවත්වාගෙන ගිය හවුල් ව්‍යාපාරය ගිවිසුම පහත පරිදි වේ කියලා අංක 5කින් යුතු ගැළපිල්ලක් දීලා පොඩි ශේෂ පිරික්සුමක් දීලා අපිට කියනවා සකස් කරන්නලු ඉහත ශුද්ධ ලාභය ගණන් ගැනීමේදී ගිවිසුමේ කිසිම කරුණක් සැලකිල්ලට ගෙන නැහැලු හවුල්කරුවන්ට මුදලින් ගෙවූ මාස 3ක වේතන සේවක වේතන ගිණුමට දාලාලු අන්න එහෙම කියනවා ශුද්ධ ලාභයේ සංශෝධනය කිරීමේ ප්‍රකාශයක් ලාභ විසර්ජන ප්‍රකාශයක් හවුල්කරුවන්ගේ ප්‍රාග්ධන හා ජංගම ගිණුම් හරි ටක් ගාලා ගහගන්න තීරු දෙකේ ප්‍රකාශයක් උසරූල් 10කට තීරු දෙකේ ප්‍රකාශයක් උසරූල් 10කට තීරු දෙකක් කියලා කියන්නේ මෙන්න මෙහෙම තීරු දෙකක් කියන්නේ මෙන්න මෙහෙම තීරු දෙකක් කියන්නේ ඔන්න ඕක ඔය වගේ එකක් ගහගන්න උසරූල් 10කට 15කට ඊළඟට ලාභ විසර්ජනය කරන්න තවත් ඒ වගේ එකක් ගහගන්න උසරූල් 15කට හරි ඊට පස්සේ ජංගම ගිණුම් සහ ප්‍රාග්ධන ගිණුම් ගහගන්න තුන් දෙනෙට එතකොට හරි ටක් ගාලා ගහගන්න මාත් එක ගානය හරි එතකොට දැන් ප්‍රශ්නාංක 58 අපිට කියනවා අතිරේක තොරතුරු වල ඉහත ශුද්ධ ලාභයේ ගණන් ගැනීමේදී හවුල් ගිවිසුම කරුණු කිසිවක් සැලකිල්ලට අරගෙන නැහැ. එහෙනම් බලන්න හවුල් ගිවිසුමේ මොන වගේ ගැළපිලිද තියෙන්නේ කියලා චුට්ටක් බලන්න මොන වගේ ගැළපිලිද තියෙන්නේ. ලාභයේ අවුලක් නැහැ, ප්‍රාග්ධන පොලිය අවුලක් නැහැ, රුවන්ට සහ නිහාල්ට මාසික වැටුප් ගෙවීම අවුලක් නැහැ. අන්න එනවා කාර්යාලය වෙනුවෙන් මාසයකට 1000ක් නේද? මාසයකට 1000ක්. එතකොට මේකත් ගිණුම්ගත කරලා නැහැලු. එහෙනම් ඔයා ගහගන්න ඕන මොකක්ද? තීරු දෙකේ ප්‍රකාශයක් ලාභය නිවැරදි කිරීමේ ප්‍රකාශය. ලාභය නිවැරදි කිරීමේ ප්‍රකාශයක් ගහන්න. ලාභය නිවැරදි කිරීමේ ප්‍රකාශයක් ගහලා
ලාභය නිවැරදි කිරීමේ ප්‍රකාශයක් ගහලා දාන්න උඩින් කෙටුම්පත් ලාභය එන්න මාත් එක්ක ලාභය නිවැරදි කිරීමේ ප්‍රකාශයක් ගහන්න ඒක දාන්න කෙටුම්පත් ලාභය එකතු කළා අඩු කළා දැන් අපිට කියනවා මේ ලාභයට නිහාල්ගේ ව්‍යාපාරය මේ කාර්යාලය වෙනුවෙන් ගෙවූ කුලිය දාලා නැහැලු. කුලිය කියන්නේ වියදමක් මාසෙකට 10 ගානේ මාස 12කට 12000යි. එහෙනම් මේ කුලිය ව්‍යාපාරයේ ලාභයෙන් අඩු වෙලා නැත්නම් අපි නිවැරදි ලාභය ගන්න මොකක්ද කරන්න ඕන? නිවැරදි ලාභය ගන්න නම් මෙන්න මේකෙන් මේක අඩු කරන්න ඕන. ගොඩ කුලී කියලා 12ක් අඩු කරන්න ඕන. එතකොට මේ කුලිය කාටද හිමි වෙන්න ඕන? කාටද මේ කුලිය හිමි වෙන්න ඕන? මේක හිමි වෙන්න ඕන කාටද? නිහාල්ට. එනම් නිහාල්ගේ ජංගම ගිණුමට රූලක් තියලා බැරවෙන්න. නිහාල්ගේ ජංගම ගිණුමට රූලක් තියලා බැරවෙන්න. නිහාල්ගේ ජංගම ගිණුමට රූලක් තියලා බැරවෙන්න. ගොඩනැගිලි කුලී. දැන් මෙතන ඉඳන් වෙන්නේ ගණන් 5ක් විතර තියෙනවා. මේ ගණන් 5ේදී වෙන්නේ මේ තීන ලාභයේ වැරදි ලාභය නිවැරදි කරලා හවුල් ගාන හදන එකයි තියෙන්නේ. හරි? යම්. ඊට පස්සේ කියනවා ප්‍රාග්ධනයට අතිරේක ණය 1000 සිට 12ක පොලියක් ගෙවීම. එහෙනම් ප්‍රාග්ධනයට අතිරේකව ණය සපයලා තියෙන්නේ කවුද කියලා බලන්න චුට්ටක්. රුවන් සපයලා තියෙන රුවන්. ප්‍රාග්ධනයට අතිරේකව ණය සපයලා තියෙන රුවන් නේද? ප්‍රාග්ධනයට අතිරේකව ණය සපයලා තියෙන රුවන්. ප්‍රාග්ධනයට අතිරේකව ණය සපයලා තියෙන රුවන්. ප්‍රාග්ධනයට අතිරේකව ණය සපයලා තියෙන රුවන්. ප්‍රාග්ධනයට අතිරේකව ණය සපයලා තියෙන රුවන් නම් ප්‍රාග්ධනයට අතිරේකව ණය සපයලා තියෙන රුවන්. හරිද? රුවන් සපයලා තියෙන්නේ. රුවන් කීයක් සපයලාද? රුපියල් 50000ක් ව්‍යාපාරයට සපයලා. අපිට කියනවා ප්‍රාග්ධනයට අතිරේකව කවුරු හරි ණයක් සැපෙව්වොත් ප්‍රාග්ධනයට අතිරේකව කවුරු හරි ණයක් සැපෙව්වොත් එයාට 100ට 12ක පොලියක් දෙන්නලු. එයාට 112ක පොලියක් දෙන්නලු. එහෙනම් 50000ට 112ක් කියලා කියන්නේ 50000ට 112ක් කියලා කියන්නේ 6000යි. 6000යි නේද? 6000යි. එහෙනම් මේ 6000 ව්‍යාපාරයේ වියදමක් වේ. මේ 6000 ව්‍යාපාරයේ වියදමක් වේ. දැන් වියදම් ලෙස ගිණුම්ගත කරලා නැහැ. ගිණුම්ගත කරලා නැත්නම් ව්‍යාපාරයේ ලාභය ඇත්තේ වැඩියෙන්. එහෙනම් අපි ඒක නිවැරදි කරන්න නම් මොකද්ද කරන්න ඕන? අඩු කරන්න නේද? ණය පොලි රුපියල් 6000යි. මේ ණය පොලිය කාටද හිමි වෙන්න ඕන? මේ ණය පොලිය කාටද හිමි වෙන්න ඕන? කාටද හිමි වෙන්න ඕන? ණය දුන්නේ කාට? රුවන්ට. එනම් රුවන්ගේ ජංගම ගිණුමට බැරවෙනවා. ණය පොලි කියලා. රුවන්ගේ ජංගම ගිණුමට බැරවෙනවා 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 ණය පොලි කියලා රුපියල් 6000ක්. හරි 6000ක් බැරවෙනවා. ඒක හරි. ඊළඟට හරි. ඒක අපි ඔන්න දැන් ගැලපෙල කරා. ඊට පස්සේ ගැලපිලි අංක 2 හවුල්කරුවන්ට මුදලින් ගෙවූ පළමු මාස 3ක වේතන සේවක වේතන ගිණුම තුල අඩංගු කර ඇත. ලාභයෙන් අඩු කරලා. යකෝ මම කිව්වා ඔයාට ව්‍යාපාරයේ වියදම් ඇතුලේ හවුල්කරුවන්ට කරන කිසිදු ගෙවීමක් දාන්න බෑ කියලා. ව්‍යාපාරයේ වියදම් ඇතුලේ හවුල්කරුවන්ට කරන කිසිදු ගෙවීමක් දාන්න බෑ කියලා මං කිව්වා. දැන් මොකද්ද කරලා තියෙන්නේ? හවුල්කරුවන්ට ප්‍රථම මාස 3ක වේතන ගෙව්වාලු. මේ ප්‍රථම මාස 3 වේතන මෙයාලා මේ වියදම් වලට දාලා
මේ වියදම් වලට දාලා. එතකොට ඒක හරිද වැරදිද? වැරදි. වැරදි. ඒක වැරදි. එහෙනම් වැරද්ද නිවැරදි කරන්න ඕන. එහෙනම් මෙයාලා මේ දාපු මාස 3ක වේතන මෙයාලා මේ දාපු මාස 3ක වේතන දැන් ලාභයෙන් කුමක් වෙලාද ඇත්තේ? මාස 3ක වේතන වැටුප් ලෙස දැම්මා නම් ඒක ලාභයෙන් වියදමක්සේ අඩු වෙලා නැත්තේ? අඩු වෙලා නැත්තේ නේද? නිවැරදි කරන්න නම් මොකක්ද කරන්න ඕන? ඒ අඩු වෙච්ච එක වැරදිනේ. එහෙනම් නිවැරදි කරන්න නම් මොකක්ද කරන්න ඕන? වැඩි කරන එකනේ. එහෙනම් අපි මොකක්ද කරන්න ඕන? එකතු කරා නම් හරි නේද? වැරදිලා අඩු වෙච්ච එක අපි එකතු කරා නම් හරි නේද? එහෙනම් එන්න ගෙවූ වේතන මෙතනට හර කරන්න කාටද වේතන දෙන්නේ කියලා චුට්ටක් බලන්න කාටද වේතන දෙන්නේ? රුවන්ට හා නිහාල්ට 10500යි. එහෙනම් දුවන්න ලාභ විසර්ජනයට දුවන්න. ලාභ විසර්ජනයේ දාන්න. ලාභය විසර්ජනය හවුල් වේතන. රුවන් නිහාල් සමන්. රුවන්ට මාසෙකට 10 ගානේ එහෙනම් 12000යි. නිහාල්ට මාසෙකට 500 ගානේ එහෙනම් රුපියල් 6000යි. මෙතන හවුල් වේතන හරයි ජංගම ගිණුමට බැරයි. ගැළපිලි කරන්න කලින් කරන්න ඕනි ඒවා. මෙතන හර ජංගම ගිණුමට බැර. දුවන්න දාන්න. මෙතන හර ජංගම ගිණුමට බැර දාන්න. ජංගම ගිණුමට බැර දාන්න. බැරට දාන්න. ශේෂය ඊගේ රියන්න රුලක් ඉඩ තියලා බැරට දාන්න. දැම්ම. දැන් අපිට කියනවා මෙන්න මේ රුවන්ට සහ නිහාල්ට මාස 3ක වේතන ගෙවලා. එහෙනම් රුවන්ට 3000 නිහාල්ට 1500 ගෙවලා. ඒ ගෙව්ව වේතන ටික මෙන්න මේ ලාභයෙන් අඩු කරලා වැරදීමකින්. එහෙනම් ලාභය ඇත්තේ වැරදි. එහෙනම් ලාභය නිවැරදි කරන්න නම් අපි මොකක්ද කරන්න ඕන? ඒක එකතු කරන එක. හරි. ඒක එකතු කරනවා. එතකොට ගෙවූ වේතන යන්න ඕනි කොහෙටද ඇත්තටම? ගෙවූ වේතන ලාභය ඇතුළට යන්නේ නැත්නම් ඇත්තටම කොහෙද යන්න ඕන? ජංගම ගිණුමේ හරට දුවන්න. ජංගම ගිණුමේ හරට ශේෂය ඊගේ ලියන රුලක් තියලා. ජංගම ගිණුමේ හරට ශේෂය ඊගේ ලියන රුලක් තියලා. ජංගම ගිණුමේ හරට ශේෂය ඊගේ ලියන රුලක් තියලා. ජංගම ගිණුමේ හරට ශේෂය ඊගේ ලියන රුලක් තියලා දාන්න. ගෙවූ වේතන කියලා රුවන්ට 3යි නිහාල්ට 1.5යි. 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 නේද? රුවන්ට 3යි නිහාල්ට 1.5යි. එච්චරයි. හරි. ඊට පස්සේ තවදුරටත් මොකද්ද කියන්නේ? අපි අතිරේක තොරතුරු යන ගමන් ගිවිසුමටත් යනවා. හොඳේ. නැත්තම් දෙන්න පටලව ගන්න එපා. අතිරේක තොරතුරු කරන ගමන් ගිවිසුමත් ටිකෙන් ටික කරගෙන යන්නයි ඕන. ඊළඟ කියනවා ඒක හරි. ඔන්න ඊළඟ කියනවා අවශ්‍යම කරුණ. හවුල් ව්‍යාපාරයේ ප්‍රාග්ධනය සකස් වී තිබුණේ මෙසේය. මම දැන් මේක මකනවා. මේක මකලා ඕකට අදාළව ගණනය කිරීම ලියනවා. හරිද? දැන් මෙන්න මේකේ නිවැරදි ලාභය හොයාගන්න පුළුවන් ඔයාට.
කෙටුම්පත් ලාභයට 4500ක් එකතු කරලා ඒකෙන් 18ක් අඩු කරා නම් ඔයාලට නිවැරදි ලාභය හොයාගන්න පුළුවන්. ඒක මෙතනට ගෙනිච්චා මෙතනින් ප්‍රාග්ධන පොලියයි ලාභ කොටසුයි දෙන්න විතරයි දැන් ඔයාලට තියෙන්නේ. හා හරි. හරි. එහෙනම් ඔන්න කවදාකවත් තාම එක්සෑම් එකක මේ විදිහට ප්‍රශ්නයක් ඇවිල්ලා නැහැ. හොඳට බලන්න. හවුල්කරුවන්ගේ ප්‍රාර්ථනය සකස් වී තිබුණේ මෙසේය. බලන්න හවුල්කරුවන්ගේ ප්‍රාර්ථනය කියලා කීයක් තියෙනවද? හවුල්කරුවන්ගේ ප්‍රාර්ථනය කියලා 2,50,000ක් නේ. හවුල්කරුවන්ගේ ප්‍රාර්ථනය කියලා 2,50,000. ඔන්න අපිට කියනවා මෙන්න මේ රුපියල් 2,50,000 සකස් වී තිබුණේ මෙසේයලු. 1. 2012 ජූලි 1 වන දින ආයෝජනය කළ රුපියල් 10,000ක අතිරේක ප්‍රාර්ථනයක් තියෙනවලු. අන්න. කවුද ආයෝජනය කළ තියෙන්නේ? රුවන්. රුවන් දාපු අතිරේක ප්‍රාර්ථනයක් තියෙනවලු 10,000ක. එහෙනම් අතිරේක ප්‍රාර්ථනය 10,000කුත් ප්‍රාර්ථනය හැමෝගෙම ප්‍රාර්ථන එකතුව 2,40,000කුත් ප්‍රාර්ථන එකතුව 2,40,000කුත් තියෙනවලු. ඒ කියන්නේ මේ 2,40,000 බෙදන්න ඕනි කාට කාටද? රුවන්ට, නිහාල්ට, සමන්ට. රුවන්ට, නිහාල්ට, සමන්ට. අනුපාතයක් එහෙම දීලාද? දීලා තියෙනවා. බලමු මොකක්ද අනුපාතය. අපිට කියනවා 2012 ජනවාරි 1 දින ප්‍රාර්ථන ගිණුම සකස් වී තිබුණේ මෙසේලු. කියනවා 1. රුවන්ගේ ප්‍රාර්ථනයෙන් 50ක් අඩුවෙන් නිහාල්ගේ ප්‍රාර්ථනය තිබුණි. අන්න හොඳට බලන්න කල්පනාවෙන්. රුවන්ගේ ප්‍රාර්ථනය x නම්. රුවන්ගේ ප්‍රාර්ථනය x නම්. මෙන්න මේ රුවන්ගේ ප්‍රාර්ථනයෙන් 50ක් අඩුවෙන් මෙන්න මේ රුවන්ගේ ප්‍රාර්ථනය තියෙනවනේ x නම් මේකෙන් 50ක් ඒකෙන් 50ක් අඩුවෙන් ඒ කියන්නේ 50ක් අඩු කරලා තියෙනවලු කාගේ ප්‍රාර්ථනයේද? නිහාල්ගේ ප්‍රාර්ථනය. නිහාල්ගේ ප්‍රාර්ථනය. නම් ගන්න බලන්න. x ඍණ 2.5යි x එනම් 0.5යි x. හරිනේ. මෙයා 1යි නම් මෙයා 0.5යි. ඇයි 50ක් අඩු වෙන්නේ? මෙයා 1යි නම් මෙයා භාගයයි. හරි. ඊට පස්සේ කියනවා නිහාල්ගේ ප්‍රාර්ථනයෙන් 25ක් අඩුවෙන් සමන්ගේ ප්‍රාර්ථනය තිබුණි. අන්න. නිහාල්ගේ ප්‍රාර්ථනයෙන් 25ක් අඩුවෙන්. නිහාල්ගේ ප්‍රාර්ථනයෙන් 25ක් අඩුවෙන්. එන්න ගන්න බලන්න. දැන් නිහාල්ගේ ප්‍රාර්ථනය 0.5යි x ඒකෙන් ඍණ ඒකෙන් 25. ඒකෙන් 25. හරි? 0.5න් අඩු කරන්න ඕන. බලමු. කීයද? 5 25 කීයද? ඒකෙන් අඩු කරන්න ඕනේ 0.125යි x. ඒ කියන්නේ 0.375යි x. අන්න දැක්කද මං අනුපාතය හදාගත්තු ලස්සන බලන්න. රුවන්ගේ ප්‍රාර්ථනයෙන් 50ක් අඩුවෙන් නිහාල්. එහෙනම් මෙයා 1යි නම් එකෙන් 50ක් අඩු කරාම 0.5යි. හරි. ඊට පස්සේ කියනවා
නිහාල්ගේ ප්‍රාග්ධනයෙන් 25ක් අඩුවෙන් සමන්ගේ ප්‍රාග්ධනය. නිහාල්ගේ ප්‍රාග්ධනය 50යි නම් ඒකෙන් 25ක් අඩු කරලා ගත්තා සමන්ගේ ප්‍රාග්ධනය 375යි. හරි. එතකොට x ධන දශම 5යි x ධන දශම 3යි 7යි 5යි x මේ කියන්නේ සමස්ත ප්‍රාග්ධනයේ එකතුව. එනම් මේක සමාන වෙන්න ඕන 2,40,000කට. බලන්න එකතු කරලා 1.875යි x 1.875යි x මේ පැත්තෙන් ගන්න 240යි දෙපැත්තම බෙදනවා 1.875යි x මේ පැත්ත බෙදුවා 1.875යි x x සමානයි එක්ලක්ෂ 28,000යි x සමානයි 1,28,000යි x සමානයි 1,28,000යි අන්න එහෙනම් x සමානයි 1,28,000යි නම් රුවන්ගේ ප්‍රාග්ධනය 1,28,000යි ඒකෙන් භාගයක් තමයි සමන්ගේ ප්‍රාග්ධනය එහෙනම් 64,000යි නේද ඊට පස්සේ මෙතනදී 375 වැඩි කරනවා දශම 3යි 7යි 5 වැඩි කරනවා 128න් ඇයි x නේ එතකොට අපිට උත්තරේ එනවා 48ක් 48,000ක් අපිට උත්තරේ එනවා බලන්න ලස්සනට කරේ මොකක්ද මුලින්ම අපි අනුපාතයක් හදාගත්තා මේ අනුපාතයට අනුව ඒ අනුපාතය එකතු කරලා ඒක මේ මුළු ප්‍රාග්ධනයට සමාන කරලා ප්‍රාග්ධන ශේෂ ගත්තා හරිද